හතරවෙනි ගාන කියනවා එක්තරා මංසන්ධියක ඇති උමම් මාර්ගයක ABCD E යනුවෙන් පාරවල් පහක් තියෙනවලු. ඕනෑම මාර්ගයක ඇතුල්වීමට මෙන්ම පිට වෙන්නත් පුළුවන්. මගියකුට ඕනෑම මාර්ගයකින් ඇතුල් වෙලා පිට විය හැකි ආකාර දැක්වෙන නියදි අවකාශයේ කොපිදලක නිරූපණය කර සම්භාවිතා සොයන්න. දැන් පුතේ මෙහිමයි ඕනෙකින් ඇතුල් වෙලා ඕනෙකින් පිට වෙන්න පුළුවන්. අපි දැන් කොහොම හරි වෙන්න ඕනේ අවස්ථා දෙකක් නේ තියෙන්නේ. ඇතුල් වීම තියෙනවා පිටවීම තියෙනවා. අපි මේ දෙකට දාමු. අක්ෂ දෙක දෙපැත්තට දාමු ඇතුල් වීමයි පිටවීමයි කියලා. ඒතකොට ඇතුල් වෙන්න පුළුවන් ওই පාරවල් පහෙන්ම පිට වෙන්නත් පුළුවන් ওই පාරවල් පහෙන්ම පුතේ. එහෙමනම් අපිට තියෙන්නේ පුතේ මෙහෙම අක්ෂ දෙකක් ඇඳලා පාරවල් පහ. පහක් දාමු A B C D E. මම මේ දැම්මේ පුතේ ඇතුල් වීම. පිටවීමත් ඒ විදිහටමනේ. මේ පැත්තට දාමු පිටවීම. මේ කියන්නේ පිටවීම. දැන් හරියනේ. දැන් ඔය ලක්ෂ ටික මේ මැද ලක්ෂ ටික ඔක්කොම ලකුණු කරන්න. හරි ලකුණු කරන්න බලන්න. සම්භාවිතා හොයන්න කියන පුතේ කොහොමද දැන් මේකේ තියෙනවා පහයි පස්සරක් පහ 25ක් තියෙනවනේ. ඒතකොට 25න් තමයි හැම සිද්ධියක්ම ලැබෙන්න ඕනේ. බලන්න අපි කියන විදිහට බලමු. ඉස්සල්ලාම කියනවා A මාර්ගයෙන් ඇතුළු වී B මාර්ගයෙන් පිට වී. A වලින් ඇතුළු වෙලා B වලින් පිට වෙනවා. ඒ කියන්නේ ඇතුළු වීම කියන එක A පැත්තෙන් තියෙන්න ඕනේ. පිටවීම තියෙන්න ඕනේ B පැත්තෙන්. මෙන්න මේක A වලින් ඇතුළු වෙන එක. B වලින් පිට වෙන එක මෙතන. ඔච්චරයි පිට ඔයිට වඩා මුකුත් නැහැ නේද? A වලින් ඇතුල් වෙනවා B වලින් පිට වෙනවා. එතකොට ඒකයි තියෙන්නේ. හරි. ඊළඟට කියනවා A හෝ B හෝ මාර්ගයෙන් ඇතුල් වෙලා D මාර්ගයෙන් පිටවීම. A හෝ B වලින් ඇතුල් වෙලා මේ දෙකේ එකකින් ඇතුල් වෙන්න ඕනේ. පිට වෙන්න ඕනේ D වලින්. දැන් මේ දෙකෙන් යන්න ඕනේ මෙහෙම. B වලින් පිට වෙන්න කියන්නේ මෙතනට ගන්නවා. මෙන්න මෙයා. A හෝ B මාර්ගයෙන් ඇතුල් වෙනවා D වලින් පිට වෙනවා. එතකොට දෙකක් තියෙනවා. 25න් දෙකයි.
ඊ වගේ පාට පාටි ලකුණු කරන්න පුළුවන්. ඊළඟට කියනවා ඊ මාර්ගයෙන් ඇතුල් වීම. ලකුණු කරන්න බැරි සිද්ධියක් තිබ්බොත් ඉතින් කරන්න දෙයක් නැහැ. හොඳේ ලකුණු කරන්න නැතුව තියෙනවා. දැන් මේ කියන ඊ මාර්ගයෙන් ඇතුල් වීම. දැන් මේකෙන් ඇතුල් වෙන්න ඕන. පිට වෙන්නේ ඕනේ හිටි. එහෙනම් මේ ටික ඔක්කොම හරි. පහයි. 25න් 5යි මේක උන්න සුළු කරන්න පුළුවන්කම තියෙනවා 5 සරක් 1යි 5 සරක් 5යි කියලා. දැන් ඊළඟ එකේම ලකුණු කරන්න බැරි වෙයි. ලකුණු කරන්න පුළුවන් නේ ලකුණු කරමුකෝ. දැන් ලකුණු කරන්න පුළුවන් හොඳට උත්සාහ කරලා බලුවොත්. ඇතුල් වන මාර්ගයෙන් හැර වෙනත් මාර්ගයකින් පිටවීම. දැන් ඒකේ තේරුම පුතේ මෙහෙම. දැන් මෙතන හිතන්නකෝ. මේකේ තේරුම A වලින් ඇතුල් වෙනවා. එතකොට ආයි A වලින් පිට වෙන්න බෑ. අනිත් ඕන එකකින් පිට වෙන්න පුළුවන්. ඒ කියන්නේ B වලින් පිට වෙන්න පුළුවන්, C වලින් පුළුවන්, D වලින් පුළුවන්, E වලින් පුළුවන්. එහෙනම් මෙයා හැර මේ ඉතුරු ටික ඔක්කොම හරි. මේකෙන් ගියොත් ඒත් එහෙමනේ. B වලින් ආවනම් ආයි B වලින් යන්න බෑ. අනිත් ටික ඔක්කොම හරි. ඒ කියන්නේ පුතේ මේ පැත්තෙත් එහෙමනේ. C වලින් ආවනම් C වලින් යන්න බෑ. තුල් වෙන මාර්ගෙම පිට වෙන්න බෑ කියලා නේ කියන්නේ. එතකොට මේ ඇත්තට මේ මැද තියෙන මේ ටිකෙන් යන්න බෑ පුතේ. මේ ටික බෑ. මේ ටික හැර අනිත් ඔක්කොම ටික හරි. එහෙමනේ නේ. ලකුණු කරන්න නැතුව ඉන්නත් පුළුවන් ගොඩාක් තියෙන හින්දා අපිට ඕන ලකුණු කරා ඉතින් මේ පහ හරි තුන් ටික ලකුණු ගන්න බැරි කම නැහැ නේ. ඊට ලකුණු කරා ඉතින් මේ ටික හරි. ඊළඟට මේ ටිකත් හරි. කොහොම මේ ලකුණු කරලා තිබ්බත් කමක් නැහැ ඉතින්. ඒක එකපාරින් ලකුණු කරලා තියෙන්නේ. නැත්නම් ඉතින් මේක සම්බන්ධ කරලා කියන්නේ ඉතින් ඕනනම්. ඈත පිටින් උන්න ගොඩක් වෙලාවට කරන්නේ ලකුණු කරන්නේ නැතුව දෙපැත්තක් තියෙන ඉතුරු ටික ලියන එක. මොකද 1 2 3 4 5ක් නැහැ. ඉතුරු ටික ඔක්කොම හරින්නේ. ඒතර 25න් 20ක්. 5න් බෙදුවොත් 5 සරක් 4යි 5 සරක් 5යි. ලකුණු කරමු. ප්‍රශ්නයක් අහනවා බලමු මොකද කියලා. මේක අහන්නේ මේවට මේ කතිරම දාන්න ඕනේද කියලා. මේ ලකුණු කරනකොට. තිත් තුනක් දාන්න පුළුවන් පුතේ. තිතක් දාගන්න හැබැයි තිතක් යම් දවම ඇහැට පේන තිතක් තියන්න එපා නේද? එහෙම ගැටලුවක් නැහැ. බලන්න පුතේ මේක ඇඳලා ඊට පස්සේ අනිත් එකක් ගන්න බලන්න. හරි අනිත් එකේ කියලා පුතේ මල් ගසක එක සමාන වූ රතු පැහැති මල් 4යි කහ පාට 3යි තියෙනවා. ඊළඟට කියනවා A හා B නම් සමනලුන් දෙදෙනෙක් මෙම මල් වල රොන් ගැනීමට පැමිණේ. දෙදෙනාට එකම මලකුවද එකවර රොන් ගත හැකි වේ.
හරි ඒක ගාණ කියන එක මම කියන්නේ මෙසේ සමන්ලුන් දෙදෙනාට ඕනෑම මලක රොන් ගත හැකිවන සියලු අවස්ථා දැක්වෙන නියදී අවකාශයේ කොටු දැලක නිරූපණය කර පහත සම්භාවිතා සොයන්න. අපි ගාන නිවැරදි කරන්න තව තව ඒවා දෙනවා අපිට එක් එක් සමනලය අහම්බුලේ සහ එකිනෙකාගෙන් ස්වායත්තව මල් තෝරා ගන්නේ උපකල්පනය කරන්න. හරි ඒවා ඉතින් අර අපිට ගාන නිවැරදි කරන්න දෙන්නේ. ඒ කියන්නේ දෙන්නත් එක්ක කතා වෙලා යන්නේ නැහැ කියලා කියන්නේ. තනි යනවා. නිකම් මලේ වුණා කියලා පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම දාන්න. සමනල්ලු දෙන්නනේ පුතේ දැන් දෙපැත්තට දාන්න වෙන්නේ. මල් ටික දාන්න බෑ. ඔතේ අවස්ථා දෙකක් තියෙන සමනල්ලු දෙන්න. ඇවිල්ලා මල් වල පැණි බොන. එතකොට මේක සමනලයක් දාමු මේ පැත්ත. අපි දාමුකෝ A සමනලය කියලා. එතකොට මේකේ මල් තියෙනවා පුතේ 4යි 3යි 7ක්. මෙතන 7ක් යන්න ඕනේ. ඊළඟට B සමනලය මේ පැත්තට දාමු. ඒකෙත් 7ක් තියෙනවා. අඳින් බලන්න අපි. එතකොට රතු පාට 4යි. ඕනනම් R1 R2 එහෙම ලියන්න පුළුවන්. මම රතු 1 කියලා ලියනවා. රතු 1 රතු 2 රතු 3 රතු 4. කහ පාට 3යි. කහ පාට 3යි. ඔය පිළිවෙලට මේ පැත්තේ දාමු. ලක්ෂ ටික ලකුණු කරනවා.
හරි. ආයි පුතේ අමතර පන්තියක් කියලා තියෙන ඉතින් ලබන සතිය තුනක් වෙනවා ඉච්ච. ලබන සතිය අපේ හතරේ කරන්නත් බෑනේ මේ ඒ නිසා. හරි බලමු මේකේ. A සමනලයා රතු මලකයි B සමනලයා කහ පාට මලකයි රොන් ගන්න. A සමනලයා රතු පාට. ඒ කියන්නේ මේ පැත්තේ රතු පාට කියලා තියෙනවානේ. B සමනලයා කහ පාට. මේ පැත්තේ කහ පාට කියලා තියෙනවා. එහෙනම් මේ රතු පාට හතරෙන් උඩට ගියා නම් හරිනේ. ගිහිල්ලා මෙතන. ඒ ටික අතර හරි. මේ පැත්තේ රතු පාට එනවා. මේ පැත්තෙන් කහ පාට එනවා. හතර වරක් 12ක් එනවා. ඔක්කොම මේ ලක්ෂ ලකුණු වෙන්න ඕනේ පුතේ. මේකේ 7ක් තියෙනින්ද 7 වරක් 7 49ක්. 49න් 12. Atelis namin 12. ඊළඟට කියනවා පුතේ සමනල්ලු දෙදෙනාම එකම වර්ණයක් සහිත මල් වල රොන් ගැනීම. ඒ කියන්නේ එක්ක දෙන්නම රතු පාටින් එහෙම නැත්නම් දෙන්නම කහ පාටින් රොන් අර ගන්න ඕන. හරි? කොට මේ මෙන්න මේ ටික හරි. රතු රතු. මේ ටික හරි. ඊළඟට ආයිසරයක් කහ පාටක් හරියට දෙපැත්තෙන්ම කහ පාට කියලා තියෙන්නේ. මේ ටිකත් හරි. කොහොම සම්බන්ධ කළා නම් හරිනේ. රතු රතු කහ කහ. මෙතන 16ක් ඇති. මෙතන 9ක් තියෙනවා. 16 9යි 25ක් තියෙනවා. 49න් 25. සමහර ඒවා ලකුණු කරන්න බැරිව තිබ්බොත් පුතේ ඉතින් කරන්න දෙයක් නැහැ. හොඳේ. ඈත තිබ්බොත් ඉතින් ඉලක්කම් ටික ගණන් කරලා ගමු. සමනලුන් දෙදෙනා වෙනස් වර්ණ වලින් මල් වල රොන් ගැනීම. දැන් පුතේ එකම වර්ණයෙන් ගත්ත ටික නෙමෙයි තියෙන්නේ. ඒ නැති වෙනස් වර්ණ වලින් කියන්නේ ඊටු ටික ඔක්කොමනේ. මේ ටික හරි. මේ රතු පාට කහ පාට කියන මේ ටික හරි. ඊළඟට මේකත් හරිනේ. මේ පැත්තේ කහ පාට මේ පැත්තේ රතු පාට. මේ දෙන්නම හරි. අපිට ඔන්න ලකුණු කරන්න පුළුවන් මේක. ලකුණු කරනවා වෙන පාටකින් ලකුණු කරන්න. නැත්නම් එහෙම ඔක්කොම එක ගොඩේදී හොයා ගන්නත් නැත්නම් දෙන්නේ. ඔන්න ඉතුරු වෙලා තියෙන ඔක්කොම ටික පුතේ. මේ 25 හරිනම් අනිත් ටික මෙතන එතකොට තියෙනවා 3යි 6යි 9යි 12. මෙතනක් තියෙනවා 12. 12යි 12යි 24ක් වෙනවා. එකක් අහන ප්‍රශ්නයක්. සමනලුන් දෙදෙනා එකම මලෙන් රොන් ගැනීම. හරිද? එතකොට එකම වලින් ගුවාම මෙන්න මේ මැදට යෙන්න ඔක්කොම හරි. විතර රතු දෙක රතු දෙක රතු දෙක රතු දෙක රතු තුන ඔන්න ඔය කියනවා හරි. ඒක ලකුණු කරනවා. මේ තියෙන දාන ඔක්කොම විභාගෙට අහන්නේ නැහැ පුතේ. 7ක් ලකුණු වෙනවනේ. 49න් 7යි. 7ක් 1යි 7ක් 7යි.
ප්‍රශ්නයක් අහනවා මේවා ලකුණු කරනවාට විභාගෙදි ලකුණු දෙනවද කියලා. උදේ අපිට O level විභාගෙදි ඇවිල්ලා තියෙනවා මේ මොකක් හරි එකක් කියලා අදාළ සිද්ධිය ලකුණු කරන්න කියලා කියනවා පුතේ. එහෙම ලකුණු කරන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් ලකුණු කරන්න ඕනේ. එතකොට ලකුණු කරාම ඒකට ලකුණක් දෙනවා. ඉතින් ලකුණු කරන්න නැතුව ලියන්න පුළුවන්කම තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ සිද්ධිනේ පුතේ. මේකේ තෝරා ගන්න එක් සිද්ධි ඒවට මේ ලකුණු කරලා ලියන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ අහනවා සුළු කරන්නම ඕනේද කියලා. සම්භාවිතාව හින්දා පුතේ සුළු කරේ නැති වුණාට නම් ගැටලුවක් නැහැ. සුළු කරන්න පුළුවන්කම පෙනි තියෙන හින්දායි මම සුළු කරේ. හොඳයි. සුළු කරන්න නැතුව යන්න පුළුවන්. හරි. අඩුපාඩු හදාගමු. ඊට පස්සේ අපි එනවා අලුත් කොටසකට. එනවා පුතේ ස්වායත්ත සිද්ධි කියන කොටසට. අනුමාතුකාවක් කියන්නේ ස්වායත්ත සිද්ධි. මේ ස්වායත්ත කියන එකේ වචනෙන්ම අපිට තේරෙනවා ස්වායත්තයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ ස්වාධීනයි වගේ. ඒ ස්වායත්තයි කියලා කියන්නේ බලපෑමක් නැහැ. තනි තනිය සිදු වෙනවා. හරිද? ඒ අපි ගත්තොත් යම් සිද්ධියක අපි මේව අර්ථ දැක්වීමක් දෙනවා බලන්න තේරෙනවද කියලා. ලියන්න එපා. යම් සිද්ධියක සිදුවීම හෝ නොවීම අනෙක් සිද්ධියේ සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරන සිද්ධි. ඔන්න ඔහොම තමයි අර්ථ දැක්වීම දෙන්නේ. අපි මේ සරලව හිතමු. මම ගන්නවා මෙහෙම. ධාතු කැටයකුයි කාසියකුයි ඉඳ දාලා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනවා. හරිද? එතකොට මං සිද්ධි දෙකක් දෙනවා පුතේ මෙහෙම. එකක් ධාතු කැටයේ සිරස ලැබීම. අනිත් එක ධාතු කැටයේ සිරස ලැබෙන්නේ නැහැ. ධාතු කැටයේ අපි දාමු දෙක ලැබීම. ලියමු නැත්නම් ඔයාලට පැහැදිලි. ධාතු කැටයේ ගමු දෙකේ ඉලක්කම ලැබීම. කාසියේ සිරස ලැබීම. ඔහොම සිද්ධි දෙකක් ගන්නවා. දැන් බලන්නකො පුතේ. මේක ධාතු කැටයෙන් ගන්න එක. මේක කාසියෙන් ගන්න එකක් පුතේ. එතකොට මේ දෙන්න දැන් වෙන වෙනම උඩ දාන්නේ මේ දෙක එකට අලවල උඩ දාන්නේ නැහැ නේ. එතකොට මේ ධාතු කැටේ දෙක ලැබුණයි නැතයි කියන එක කාසියේ සිරස ලැබෙන්න බලපෑමක් නැහැ නේ පුතේ. කාසිය වෙනමනේ යන්නේ. කාසිය එක්ක සිරස ලැබේ එක්ක අගේ ලැබේ. මේකේ සිරස ලැබුණාම අනිවාර්යෙන් මේක දෙක ලැබෙන්න ඕනේ. එහෙම කියලා එකක් නැහැ. වෙන වෙනමනේ වෙන්නේ පුතේ. හරිද? ඒ නිසා මේ සිද්ධි දෙක අපි කියනවා වෙන වෙනම සිදුවෙන සිදුවීම් දෙකක්. හරිද? බලපෑමක් නැහැ. මෙයා තනියෙන් වෙනවා, මෙයා තනියෙන් වෙනවා. ඒ වගේ සිද්ධි වලට අපි කියනවා පුතේ ස්වායත්ත සිද්ධි කියලා. ස්වායත්ත. තනි තනිව සිදු වෙනවා. හරිද? එතකොට හැබැයි මෙහෙම කිව්වොත් පොඩි ගැටලුවක් තියෙනවා. මං කියනවා ධාතු කැටයක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා. ඒකේ සිද්ධි දෙකක් ගන්නවා මෙහෙම. මං කියනවා A කියලා සිද්ධියක් ගන්නවා ධාතු කැට එක ලැබීම. ඊගමු B කියලා සිද්ධියක් ගන්නවා ධාතු කැටේ 5 ලැබීම. දැන් පුතේ මේ සිද්ධි දෙක බලපෑමක් තියෙනවා. මොකද හේතුව එක ආවොත් හරිද? එක ලැබුණොත් කොයි වෙලාවකවත් 5 ලැබෙන්න බෑ පුතේ. ඒ එකම ධාතු කැටෙන්නේ එක උඩට වැන්නොත් 5 වැටෙන්න බෑ. 5 ලැබුණොත් කොයි වෙලාවකවත් එක ලැබෙන්න බෑ. එහෙම වෙනවනේ. ඒ කියන්නේ පුතේ මේ සිද්ධිය සිදු වුණොත් මෙයා වෙන්න බෑ පැහැදිලිව. එකම ධාතු කැටේ පැටි දෙකක් උඩට වැටෙන්නේ නැහැ නේ පුතේ නේ. මෙයා වුණොත් කවදාකවත් මේක වෙන්න බෑ. අන්න බලපෑමක් තියෙනවා. මේ සිද්ධිය සිදුවීම මෙයාගේ සිදු නොවීමට බලපෑමක් තියෙනවා. මේ වගේ ඒවා අපි කතා කරන 11 දී පරායත්ත සිද්ධි කියලා. පරායත්ත සිද්ධි. 11 අවසාන පාඩමින් තමයි අපි මේවා කතා කරන්නේ. හරි? එතකොට මේ වගේ ඒවා ස්වායත්ත සිද්ධි. ඒත් ස්වායත්ත සිද්ධියකට අපිට පුළුවන්
සමීකරණයක් ගොඩනගන්න පුතේ. ඒ සමීකරණේ ස්වායත්තයි කියලා කිව්වොත් ඒ සමීකරණේ පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්තම් ස්වායත්ත බව පෙන්වන්න කිව්වොත් ඒ සමීකරණයට ගැලපෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. ඔන්න ඕක ගොඩනගා ගන්න තමයි අපි යන්නේ පුතේ. ඉස්සෙල්ලා පොතේ විදිහට අර්ථ දැක්වීම ලියලා ඉමු පුතේ. ඊට පස්සේ අපි බලමු උදාහරණයක්. මේක ලියන්න. ලියමු. යම් සිද්ධියක සිදුවීම හෝ නොවීම යම් සිද්ධියක සිදුවීම හෝ නොවීම අනෙක් සිද්ධියේ සිදුවීම හෝ නොවීම කෙරෙහි අනෙක් සිද්ධියේ සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එම සිද්ධි ස්වායත්ත සිද්ධි නම් වේ. එම සිද්ධි ස්වායත්ත සිද්ධි නම් වේ. උදාහරණයක් ලියමු. උදාහරණය පැහැදිලි කරමු. ගන්න උදාහරණ ධාතු කැටයක් හා රුපියල් 2 කාසියක් එකවර උඩ දමා ධාතු කැටයක් හා රුපියල් 2 කාසියක් එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරන ලදී. එකේ ප්‍රශ්න 3ක් දෙනවා පුතේ. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් මුලින් දෙන්නවා. පළවෙනි ප්‍රශ්නේ නියති අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. නියති අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. දෙවෙනි කොටස ඉතින් කාසියේ අගය ලැබීමේ සිද්ධිය කැපිටල් A ද ධාතු කැටයේ 2 ලැබීම කැපිටල් B ද ධාතු කැටයේ 2 ලැබීම කැපිටල් B ද
ධාතු කැටේ පහළ වීම කැපිටල් C ද ලෙස නම් කරන්න. කැපිටල් C ද ලෙස නම් කරන්න. හරි. දැන් පුතේ අපි ඕක මේ ඉස්සෙල්ලාම කොටු දැලක දාලා ඉමු පුතේ. ධාතු කැටයයි කාසියයි එක පැත්තකට ගමු ධාතු කැටය අනිත් පැත්තට ගමු කාසිය. ඉස්සාගේ ආනන්දේ මේ ලක්ෂණ ටික ඔක්කොම ලකුණු කරමු. ඊට පස්සේ ඔය කියන જાතිය සිද්ධි ටික ලකුණු කරලා දාන්න බලන්න. ABC කියලා මේක. ඉතින් ඒක ලකුණු කරලා A නම් A කියලා ලියන්න. එහෙමයි කියන්නේ. ඒ කියන්නේ ධාතු කැටේ අගේ කාසියේ අගේ ලැබීම A කියනවනේ පුතේ. කාසිය අගේ කියන්නේ මේක. ඒ අදාළ සිද්ධියම A කියලා දාන්න. ලකුණු කරලා අපි ඒ පාටින්ම උම A කියලා දාමු. ඊළඟට ධාතු කැටේ දෙකේ ඉලක්කම ලැබීම B කියලා දාන්න. මෙතන. මෙයා B. ඊළඟට ධාතු කැටේ පහ ලැබීම C. මේක C. එතකොට පුතේ මගේ ප්‍රශ්නේ පුතේ දැන් මේ සිද්ධි තුනක් නේ තියෙන්නේ. මේවෙන් මොනවද ස්වායත්ත මොනවද ස්වායත්ත නැත්තේ කියලා තමයි ලියන්නේ. මේ ඇඩප් එක දිහා බලලා ස්වායත්තද නැද්ද කියලා කියන්න බෑ පුතේ. පරීක්ෂණයේ දිහා බලලා තමයි කියන්න ඕනේ. දැන් ධාතු කැටයයි කාසියයි උඩ දැම්මා කියලානේ පුතේ මේ කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම කියනවා කාසියේ අගය ධාතු කැටේ 2. එතකොට පුතේ මම ಜಾති දෙකෙන් ගත්තේ. කාසියනේ ධාතු කැටේනේ ගත්තේ. එහෙනම් මේ සිද්ධි දෙක අනිවාර්යෙන් වෙනම සිදු වෙනවා. හොඳේ බලපෑමක් නැහැනේ. අය ඕන විදිහක වෙන්න පුළුවන් වෙන වෙන. මෙන්න අපි කියනවා මේකනේ A හා B ගත්තොත් අනිවාර්යෙන්ම ස්වායත්ත වෙනවා. ಜಾති දෙකෙන් ගත්තා නම් හරි. දැන් ಜಾති දෙකනේ මම තේරුවේ කාසියනුයි ධාතු කැටේ. ඒ වගේම AC ගත්තත් ඒ වගේ. ඒ කාසියේ අගයයි ධාතු කැටේ 5යි පුතේ. කිසිම බලපෑමක් නැහැ. වෙනම වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔය දෙන්නත් ස්වායත්ත වෙනවා. එතකොට BC කියන එක තෝරලා තියෙන්නේ ධාතු කැටේමයි. අන්න පුතේ බලපෑමක් තියෙනවා. මෙයා වුණොත් මෙයා වෙන්න බෑ පැහැදිලිව. මෙයා වුණොත් මෙයා වෙන්න බෑ. සමහරට මේ වෙන මේ තුනේ වගේ ඉලක්කම ලැබුණොත් මේ දෙකම වෙන්න බෑ. අනිවාර්යෙන් බලපෑමක් තියෙනවනේ පුතේ. එක මේකෙන්නේ තෝරලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න ස්වායත්ත වෙන්නේ නැහැ. ස්වායත්ත නොවේ. ඔයාලගේ පොතේ පරායත්තයි කියන වචනේ නැති හින්දා මම නිකන් හිටියේ. මම වරහන් ඇතුළේ ලියාගත්තා. පරායත්ත වෙයි කියලා මේක කියන්නේ. ලියමු පුතේ යටි.
ඊට පස්සේ මම මේ Q එක තේරුණා නේද බලන්න දැන් ආයි පොඩ්ඩක් සමාන ප්‍රශ්නයක් අහනවා මේවා ගත්තේ කොහොමද කියලා. ඉතින් මෙතනින් බලලා ලියන්න බෑ නේද? මේක දිහා මේ අපි කරේ අපිට ලැබෙන්න පුළුවන් සිදුවීම් ටික තස්කාරිකව නිරූපණය කළා. මේක දිහා බලලා කියන්න බෑ සුආයත්තද පරායත්තද කියලා. අපිට දීලා තියෙන පරීක්ෂණය දිහා බලන්න ඕනේ කියන්න. කෙටියෙන් කියනවා නම් මෙහෙමයි පුතේ දැන් ಜಾති දෙකක්නේ දීලා තියෙන්නේ. ಜಾති දෙකෙන් සිද්ධි දෙකක් තේරුවොත් අනිවාර්යෙන් සුආයත්ත වෙන්න ඕනේ. ඒ පුතේ ಜಾති දෙක වෙන වෙනමනේ වෙන්නේ. කාසියයි ධාතු කැටයයි. මේ බලන්න දැන් මේකේ මේ AB තෝරන්නේ මම කාසියෙනුයි ධාතු කැටයෙන්. හරිද? එතකොට වෙන වෙනම සිදු වෙනවා කිසිම බලපෑමක් නැහැ. ඒ දෙන්න ස්වායත්ත. එතකොට A හා C තෝරලා තියෙනෙත් එහෙමයි. එකක් කාසියෙන් අනිත් එක ධාතු කැටයෙන්. මෙතනින් හිතන්න එපා. පරීක්ෂණයෙන් හිතන්න. එතකොට ඒකත් අනිවාර්යෙන් ස්වායත්ත. BC ගැන හිතලා බැලුවොත් දෙකම ওই සිද්ධි දෙකම තෝරලා තියෙන්නේ පුතේ ධාතු කැටයෙන්. ධාතු කැටයෙන් දෙකම තේරුවා කියන්නේ අනිවාර්යෙන්ම ස්වායත්ත නෑ පුතේ. එකක් වුණොත් එකක් වෙන්න බෑ. පැහැදිලිද? වෙන වෙනම වෙනවා නම් තමයි ඒ කියන්නේ එකක සිදුවීම හෝ නොවීම අනිත් එකේ සිදුවීම නොවීමට බලපෑමක් නොවෙන්න ඕනේ පුතේ. ස්වායත්තයි කියන වචනේ තේරුම මේකනේ. වෙන වෙනම වෙනවා. ස්වාධීනව කරගෙන යන්න පුළුවන්. හරිද? දැන් පුතේ මෙතන මේ ස්වායත්තයි කියලා තියෙන දෙකෙන් මෙයාව මං ගන්න. මෙයාව අරගෙන සමීකරණය ගොඩනගන්න හදන්නේ. මේ බීනේ අපිට හුරු. ඉතින් මම මෙතන ලියනවා මෙහෙම පොඩක් බලා ඉඳලා ලියමු. A හා B සිද්ධි දෙක සැලකූ විට මම ලියනවා පුතේ මේ ඕන්න බලන්න සම්භාවිතා ලියන්න යන්නේ PA මුළු PA කියන්නේ පුතේ මේකේ A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. A වල අවයව 6ක් තියෙනවා. ඔක්කොම අවයව තියෙනවා 12ක්. එතකොට 12න් 6. ඊළඟට මම ගන්නවා PB. ඒකත් 12න් වෙන්නේ නැහැ පුතේ. B වල අවයව තියෙනවා 1යි 2ක්. 12න් 2යි. ඊළඟට මම ගන්නවා පුතේ මේ දෙන්නගේ ගුණිතය. මැදට ගුණ කිරීම දාන්නේ නැහැ සංකේත වල. ඔහොම ඩොට් එකක් දාන්නේ. ඉතින් පහලින් ඩොට් එක දාන්නේ මැදිනුත් නෙමෙයි හොඳේ. පහලින් ඩොට් එකක් දාන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. පොත්වල තිත එක එක තැන් වල තියෙනවා ඩොට්. මේ දෙන්න ගුණ කරනවා. 12න් 6 ගුණ කිරීම 12න් 2. 6 වරක් 1යි 6 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 1යි. අන්සුරු කරා උඩ එක් වරක් 1 1යි පහළ 12න් 1යි. ඊළඟට මම ගන්නවා පුතේ මෙන්න මේ කියන සිද්ධියේ සම්භාවිතාව. ඒ ඡේදනයේදී ඡේදනය කියන්නේ පුතේ පොදු අවයව. A ගෙයි B ගෙයි පොදු අවයව. මෙන්න A කොළ පාටින් ලකුණු කරලා තියෙන එක මෙන්න B රතු පාටින් ලකුණු කරලා තියෙන එක. ඒ දෙන්නටම පොදුයි පුතේ. මෙතන තියෙන මේ සිද්ධිය. මේ දෙකටම අයිති ඉන්නේ ඔකනේ. ඒතර එකයිනේ තියෙන්නේ. එහෙනම් ඒක 12න් 1. දැන් ඒ නිසා ඔයාලට පේන්න ඕනේ මේ ප්‍රකාශන දෙක සමානයි කියලා. දැන් මට ලියන්න පුළුවන් එම නිසා PA ඡේදනයේ B සමානයි PA ගුණ කිරීම PB. මේක තමයි පුතේ ස්වායත්ත නම් අපිට ලියා ගන්න පුළුවන් සමීකරණෙ වෙන්නේ. යම් කිසි සිද්ධි දෙකක් ස්වායත්ත වෙනවා නම් ඒ දෙන්නගේ ඡේදනයේ සම්භාවිතාව සමානයි සම්භාවිතාවල ගුණිතයට. උතන කොටු කරන්න එපා. මම යටි වෙනම ලියන්න කොටු කරලා තියා ගන්න පුළුවන්. හරි. ආලියම් බලන්න ඉස්සරහට ගන්න.
ඊට පස්සේ පුතේ මේ පහළ නම් ලිව් එක ලියලා කොටු කරලා තියාගන්න. A හා B යන්නේ අවකාශයක පිහිටි ස්වායත්ත සිද්ධි දෙකක් වන විට PA ඡේදනයේ B සමානයි PA ගුණ කිරීම PB. ඉතින් ආයිත් අහනවා ගුණ කිරීමේ ලකුණ දෙන්නේ නැත්තේ ඇයි කියලා. පුතේ සම්මතයක් විදිහට අපි සංකේත අතරට ගුණ කිරීම දාන්නේ නැහැ පුතේ. මේකට ගුණ කිරීම දැම්මොත් අපි දාන ස්පීඩ් එක ටිකක් ලොකුවට ගුණ කිරීමක් දැම්මොත් ඒක x අකුරක් වෙනවනේ. එතකොට බලන එක්කෙනාට හොයන්න හම්බෙන්නේ නැහැ මොකද්ද මේ කරලා තියෙන්නේ අලුත් වචනයක්ද කියලා තමයි හිතෙන්නේ. හරි ඒ හින්දා තමයි ඩොට් එකක් දාන්නේ. ඔයාලා A level maths වලත් ඉගෙන ගනි එහෙම ඩොට් එකක් දාලා කරන ගුණිත තියෙනවා පුතේ. ප්‍රශ්නයක් අහන්නේ කිසිම ලකුණක් නැතුවත් ගුණ කිරීම දාන්න පුළුවන් නේද කියලා. මේක දාන්න නම් පුළුවන් පුතේ. මෙහෙම දැම්මම පොඩි නිකන් ගැටලුවක් තියෙනවනේ. ඒකයි මෙහෙම ගුණ කිරීමක් දැම්මේ. එහෙම ගුණ කිරීම යොදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා පුතේ. කිසිම ලකුණක් දාන්න නැතුව xy මේකේ තේරුම x ගුණ කිරීම y කියන එක නේ. ඒක මැදින් ඩොට් එකක් තියන්නේ නැහැ නේ අපි. අර මේක විශේෂ අවස්ථාවද මේ ඔක්කොම සිම්පල් ලකුණු. මේ සිම්පල් ලකුණු නෙමෙයි කැපිටල් තියෙනවා. ඒ හින්දා අපි ඔය විදිහට දානවා. ඔයා කියන එක හරි. කිසිම ලකුණක් නැතුව ගුණ කිරීම යොදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වරහණක් දාලා ලියන්නත් පුළුවන්. ආයි x දානවා. මේකේ තේරුම පහෙන් ගුණ කරන්න කියන එකනේ. එතන ගුණ කිරීමක් දාන්න ඕනේ නැහැ නේ. ඔය එහෙම අවස්ථා තියෙනවා. හරි බලන්න ඕකට පොඩි උදාහරණයක් අපි කරමු පුතේ 19 වෙනි පිටුවේ තියෙනවා ටියුට් එකේ පොඩි උදාහරණයක් අපි බලමු ඒ කියන එක කරන්න උදාහරණ විදියට මේ ප්‍රශ්නයක් අහන කාසි දෙකක් එකවර උඩ දාලා වැටෙන පැත්ත බැලුවොත් කාසි ඒක ස්වායත්තයි නේද කියලා. ඔව් පුතේ. ඒ කියන්නේ කාසි දෙකෙන් ගන්න ඕනේ හැබැයි. අපි ගමු එක කාසියකින් සිරස ලැබීම අනිත් එකෙන් අගය ලැබීම මොකක් හරි එකක් ගත්තොත් නැත්නම් එකම කාසියකින් සිරසයි අගය ගත්තොත් හරියන්නේ නැහැ. ඔයා කියන එක හරිද? හරි මෙතන අපිට කියනවා පුතේ ඔන්න මේ කොහේ හරි තැනක පුතේ ස්වායත්තයි කියලා කිව්වොත් මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. ස්වායත්ත බව පෙන්වන්න කිව්වොත් මේකට ගැලපෙනවා කියලා පෙන්වන්න ඕනේ. මම මේ කරපු විදිහට මේ ටික ඕම කියලා සමාන වෙනවා කියලා පෙන්වන්න. දැන් බලන්න මේ ගානේ කියන x y ස්වායත්ත සිද්ධීන් වන අතර px සමානයිලු භාග ඊළඟට කියන p x ඡේදනයේ y සමානයිලු 3න් 1. එහෙමනම් අපෙන් අහනවා පුතේ පළවෙනියට py සොයන්න. දැන් xy ස්වායත්තයිලුනේ. ස්වායත්තයි කියන්නේ අපිට පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරන්න. xy වලට ගැලපෙන්න ලියා ගන්න. ab වලින් ලියන්න ඕනේ. අපි xy වලින් ලියනවා. එතකොට වෙන්න ඕනේ px ඡේදනයේ y සමානයි px ගුණ කිරීම py. කොහොමද වෙන්නේ? px ඡේදනයේ y කියන්නේ 3න් 1යි. px කියලා කියන්නේ 2න් 1යි. මෙතනට දැන් ගුණ කිරීම දැන් මේක දැන් ඉලක්කන්නේ ඇවිල්ලා තියෙන්නේ. ගුණ කිරීම py.
හරි. මේක සුළු කරලා දෙකේ ඉලක්කමකින් අයින් කරගත්තා නම් හරියි. py හොයමු පුතේ. ඒක හොයාගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙයි px මේලය y හොයන්න. හරි. පටන් ගමු බලන්න. උත්තරේ පොඩ්ඩක් යමුකෝ බලන්න. ඕකේ වෙලා ඉන්නකෝ. දෙවෙනි කොටස ඊළඟට බලමු. ඔය ආපු උත්තර ඔක්කොම හරිද? ඒක හැමෝම හරි. හරි හරි. හරි ආපු උත්තර ඔක්කොම හරි පුතේ. නම් කියන්න බැරි තරම් වේගෙන් එනවා. හොඳයි. මේක පිටේ දෙපැත්තම ඊළඟගේ උත්තරෙත් පුළුවන් නම් කියමුකෝ. දෙපැත්තම දෙකෙන් ගුණ කළා නම් හරි නෙමෙයි ඒක සරල එකක්. මෙයා දෙකෙන් ගුණ කරනවා මෙයාවත් දෙකෙන් ගුණ කරනවා. මේ දෙන්න කැපෙනවා. කරත් දෙක දෙකයි 3යි. py සමානයි 3න් 2යි. හොඳයි. ඊළඟ මේකත් අහන්න අපිට. px මේලය y අහන්න. px මේලේ y අහනවා බලමු කාටද උත්තරේ ගන්න පුළුවන් කියලා. උත්තර කීපයක් ආවා. බලමු. ඉතින් මේකේ මෙහෙම උත්තරයක් එනවා 6න් 5 කියලා. මං හිතන්නේ ඒක නම් වැරදි කියලා. 6න් 5 හැර වෙන මොකක් හරි උත්තරයක් තියෙනවා නම් ඒව මොකෝ බලන්න. 6න් එකම තමයි එන්නේ පුතේ. දැන් ඔයාලා කරේ 3න් මේ දෙකෙන් එකයි 3න් එකයි එකතු කරලා එවුවා. ඒතකොට 6න් 5යිනේ. ඒක එහෙම නෙවෙයි. අනිත් ඒ සම්භාවිතාව එකට වඩා වැඩි වෙන්න බෑ පුතේ. ස්ථීරවම වෙන ඒවා එකයිනේ. 6න් 6 වෙන්න පුළුවන් 6න් 7 වෙන්න බෑ. හරි. බලමු කාට හරි උත්තරයක් එවන්න පුළුවන්ද කියලා. මේ උත්තර එනවා පුතේ පොඩි වැරදි තියෙනවා. ඒකයි මම බලාගෙන හිටියේ. හොඳයි හොඳ උත්සාහයක් අරන් තියෙනවා. අන්න හරි පුතේ ගයත් මේවුවා හරි උත්තරේ. බලමු මේ පැත්තෙන් WhatsApp එකක් ආවා. පොඩි සුළු කිරීමේ වරදක් තියෙනවා පුතේ. මහිත්. අනිත්තර පොඩි වරදක් තියෙනවා. ධ්‍යාන්ගේ එක ඉලක්කමක් වැරදි. ටයිප් කරනකොට වැරදුනාද කියන්න දන්නේ නැහැ. හරි මම පොඩි උදව්වක් දෙන්න. බලමු ඊළඟට කොහොමද කියන්නේ. පුතේ දැන් මම සම්භාවිතාව පාඩම් පටන් ගන්නකොටම කිව්වා A හා B යනු
නියදි අවකාශයක පිහිටි ඕනෑම සිද්ධි දෙකක් නම් ඕනෑම කියන්නේ මේක පුතේ ස්වායත්ත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඕන එකක් දිග සමීකරණයක් දුන්නා PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B කියලා එකක් දුන්නා නේද? ඉතින් පුතේ ඔබ යොදා ගන්න පුළුවන් මෙතනට. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා නෙමෙයිනේ කිව්වේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කිව්වනම් මේ දෙන්නගේ එකතු වෙන්න අතර වෙනවා. ඒක හරි. ස්වායත්තයි. එනදී මේ දෙන්න ස්වායත්ත නම් අපිට දිග සමීකරණේ දාන්න පුළුවන්. px ධන py ඍණ px ඡේදනය y. ඕකනේ අපේ සම්මත සමීකරණය. ඕනෑම සිද්ධි දෙකක් කියන හැම වෙලේකම මේක දාන්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කිව්වට ඇත්තටම මේක දාන්න පුළුවන් පුතේ. දාන ගාම මෙන්න මෙයා බිඳුව දාන එකයි කරන්නේ. බහිෂ්කාරයි කියන්නේ ඡේදනයක් නැහැ කියන එකනේ. මෙතන එහෙම ස්වායත්තවල ඡේදනයක් නැති වෙන්නේ නැහැ නේ පුතේ. ස්වායත්ත කියන්නේ ඡේදන තියෙන්න පුළුවන්. ආරයි. දැන් බලමු තව කාට හරි උත්තරයක් එවන්න පුළුවන්ද කියලා. ගයත්මි හරියට එවුව උත්තරේ. පුතේ මේකෙ මේ වගීෂ පුතේ මේ තුනෙන් දෙක නෙවෙයි නේද පුතේ py ට? හරියයි තුනෙන් දෙක. හරි. හරි පුතේ. දැන් හරි. දැන් උත්තර පොලිමක් ආව පුතේ හරියට. ඉස්සෙල්ලත් උත්තර ආවා. දැන් උත්තර ආපුවයි මං කියන්න ඉස්සෙල්ලත් උත්තරේ ආවා මං හරි කියලා කිව්වේ නැති වුණාට හරි ඉස්සෙල්ලා උත්තර ආපුවයි නම් කියන්න පුළුවන් මට. නම් කියන්න බැරි තරම් දිගයි පුතේ. ජෙහාන්ගේ ඉඳන් තියෙනවා. ජෙහාන්ගේ නම් හරි. ජෙහාන් මිනසි ගයත්මි හංසිකා හිරුක प्यारी सचिनी ඊළඟට විනාඩි 6ක් කියලා තිබ්බා පොලිමක් වෙන තිබුණේ කවින් හරි හංසික හරි පුතේ මම උත්තරේ ඉස්සෙල්ලා තෙව්ව හිමාශි හරි දැන් හරි පුතේ සත් මුල දුවිඳු හරි පොලිමක් හරි දැන් හොඳයි කියන්නේ මේක යොදාගත්ත මං කියන්න කලින් 10ක් 12ක් විතර ඉතා හොඳයි නේ 6න් 5 එන්න ඕනේ 6න් 5 ආව නම් හරියටම හරි px කියන්නේ දෙකෙන් එකයි පුතේ py අපි මෙන්න මේ හොයාගත්තනේ 3න් 2යි කියලා ඍණ px ඡේදනයේ y දීලා තියෙනවා 3න් 1යි කියලා දැන් ඔයාලට ඕන විදියක සුළු කරගන්න මේක හරි මේ දෙක සුළු කරලා ඉන්නම් මම 3න් 2න් 3න් එකක් ගියාම 3න් 1යි පුතේ ඒක ලේසියෙන් දැන් කරේ 3 වරක් 2 6යි එතන මෙහෙම වැඩි කරේ 3 වරක් 1 3යි දෙවරක් 1 2යි 3යි 2යි 5යි 6න් 5 හොඳයි 6න් 5 ගොඩක් අය එව්වා